හරි ඊළඟට ලියන්න ද්විඅංග මුහුම. ද්විඅංග මුහුම. ඉස්සෙල්ලා අපි ඒකාංග මුහුමේදී ලක්ෂණ වල එකක් ආවේනිකගත වීම තමයි සැලකුවේ. පුෂ්ප වර්ණය, දම් පාටද, සුදු පාටද. ද්විඅංග මුහුමේදී මෙන්ඩල් දෙවන නියමය ඉදිරිපත් කරේ ද්විඅංග මුහුම අනුසාරයෙන් එහිදී එක විට ලක්ෂණ වල දෙකක ආවේනිකගත වීම සැලකුවා. ඒ කියන්නේ පීසම් සටම් ශාකයේ බීජ හැඩය වටකුරු හෝ රැලි වැටුණු නැත්නම් රවුම් හෝ රැලි වැටුණු කියන ලක්ෂණය පස්සේ දැනගන්න ලැබෙනවා රවුන්ඩ් කියන එක ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් R රැලි වැටුණු කියන එක නිරින් ලක්ෂණය සිම්පල් R කියලා. ඒතර බීජ හැඩයයි බීජ වර්ණයයි කහ පාට නැත්නම් කොළ පාට. පස්සෙන් ලැබෙයි කහ පාට කියන එක ප්‍රමුඛයි කැපිටල් Y, කොළ පාට කියන එක සිම්පල් Y. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ වල දෙකක් ආවේනිකගත වීම තමයි ද්විඅංග මුහුමේදී සාකච්ඡා කරේ. මේ මගින් තමයි මෙන්ඩල්ගේ දෙවන නියමය නැත්නම් ස්වාධීන සංරචනය පිළිබඳ නියමය ඉදිරිපත් කරේ. ඉස්සරම යන ද්විඅංග මුහුම යටතේ මෙහිදී මෙන්ඩල් ලක්ෂණ වල දෙකක් ආවේනිය මෙහිදී මෙන්ඩල් ලක්ෂණ යුගල දෙකක ආවේනිය අධ්‍යයනය කරන ලදී. ලක්ෂණ වල දෙකක ආවේනිය අධ්‍යයනය කරන ලදී. මේ මගින් මෙන්ඩල්ගේ දෙවන නියමයේ හේවත් මේ මගින් මෙන්ඩල්ගේ දෙවන නියමයේ හේවත් ස්වාධීන සංරචනය පිළිබඳ නියමය ඉදිරිපත් කළේය. මෙන්ඩල්ගේ දෙවන නියමයේ හේවත් ස්වාධීන සංරචනය පිළිබඳ නියමය ඉදිරිපත් කළේය. උදාහරණ මෙහිදී පිසම් ශාකයේ නැත්නම් ගෙවතුමේ ශාකයේ බීජ හැඩය සහ බීජ වර්ණය ආවේනිකගත වීම අධ්‍යයනය කරා. උදාහරණ මෙහිදී ගෙවතුමේ පිසම් ශාකයේ ලක්ෂණ දෙකක ආවේනිකගත වීම සලකා බලමු. ලක්ෂණ දෙකක ආවේනිකගත වීම සලකා බලමු. එක බීජ හැඩය රවුම් කැපිටල් R හෝ රැලි වැටුණු සිම්පල් R. බීජ හැඩය රවුම් කැපිටල් R හෝ රැලි වැටුණු සිම්පල් R. දෙක බීජ වර්ණය කහ පාට කැපිටල් Y හෝ කොළ පාට සිම්පල් Y. දැන් සම්පත් පොතේ නම් මුලින් ගැටලුව කරලා පස්සේ මෙන්ඩල්ගේ දෙවන නියමය ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි අපි ඉස්සෙල්ලා මෙන්ඩල්ගේ දෙවන නියමය ඉදිරිපත් කරලා ඊට පස්සේ ගැටලුවක් සාකච්ඡා කරන්න යනවා. එතනනේ මෙන්ඩල්ගේ ආවේනීය පිළිබඳ දෙවන නියමය. මෙන්ඩල්ගේ ආවේනීය පිළිබඳ දෙවන නියමය. මෙතන ස්වාධීන සංරචනයේ පිළිබඳ නියමය. ස්වාධීන සංරචනයේ පිළිබඳ නියමය. මෙතනදී මෙන්ඩල් අපි ඉස්සෙල්ලා කෝවගේම බැලුවේ ලක්ෂණ යුගල නැත්නම් ඇලීල යුගල දෙකක ආවේනිකගත වීම. දැන් අපි මේ ජීවියක් ගත්තොත් විෂම යුග්මකයක් ගත්තොත් ඒක තමයි ස්වාධීන සංරචනය කිව්වේ. දැන් කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y. මෙන්ඩල් දෙවන නියමයෙන් ප්‍රකාශ කරේ මෙම ජීවියා ජන්මානුසෑදීමේදී එක් යුගලක එක් ඇලිලය අනික් යුගලේ ඕනෑම ඇලිලයක් එක්ක යනවා කියලා. මේ යුගලේ එක් ඇලිලය අනික් යුගලේ ඕනෑම ඇලිලයක් එක්ක ගමන් කරනවා කියන එකයි මෙයාගේ ස්වාධීන සංරචනය පිළිබඳ නියමයෙන් කිව්වේ. එමෙ නැත්නම් මේකෙන් කියන්නේ ඇලිල එකිනෙකින් වෙන්වන්නේ ඇලිල නැවත එකතු වන්නේ එකිනෙකින් ස්වාධීනව සංරචනයෙන් කියලා. ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R යුගලේ කැපිටල් R සහ සිම්පල් R කියන එක් ඇලිලය කැපිටල් Y සිම්පල් Y යුගලේ එක් ඇලිලය සමග ස්වාධීනව සංරචනය වෙනවා. මේ අනුව මේ ජීවියට ජන්මාණු 4ක් සාදන්න පුළුවන්. ඒ කියන්නේ කැපිටල් R කැපිටල් Y එකත් යනවා. කැපිටල් R සිම්පල් Y එකත් යනවා. කැපිටල් R කැපිටල් Y
කැපිටල් R සිම්පල් y කියලා ජන්මානු දෙයක් හදන්න පුළුවන්. ඒ වගේම සිම්පල් R වලට කැපිටල් y එක කියන්නත් පුළුවන්. සිම්පල් R වලට සිම්පල් y එක කියන්නත් පුළුවන්. ඒකයි ස්වාධීන සංරචනය කියලා කිව්වේ. ඒතර මේ විදිහට ජන්මානු වර්ග 4ක් සෑදීම තමයි ස්වාධීන සංරචනය කියලා කියන්නේ. ඇතර මේ ජන්මානු ලියලා තියෙන්නේ මෙන්ඩල්ගේ පළවෙනි නියමය සහ දෙවෙනි නියමය කියන දෙකටම අනුපූර්ව. පළවෙනි නියමයෙන් කිව්වේ එක් යුගලක සාමාන්‍යයෙන් ඇලිල දෙකක් තියෙන ලක්ෂණයක් කරේ ජන්මානුකට යන එකක් විතරයි කියලා. ඉතින් පේනවනේ මෙතනට කැපිටල් R ගිහිලා තියෙනවා. මෙතනට කැපිටල් R. මේ දෙකෙන් එකයි. මෙතන සිම්පල් R, මෙතන සිම්පල් R. y එහෙමයි. දෙවෙනි නියමයෙන් කිව්වේ ස්වාධීනව සංරචනය. ඒකයි කිව්වේ කැපිටල් R කැපිටල් Y, කැපිටල් R සිම්පල් Y, සිම්පල් R කැපිටල් Y, සිම්පල් R සිම්පල් Y. මේකට තමයි කියන්නේ ස්වාධීන සංරචනය කියලා. තව විදිහකට යන්න පුළුවන්. ඒක තමයි පරාදීන සංරචනය. ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y වල දැන් ඒක වෙන්නේ ඇතරම ප්‍රතිබද්ධය කියලා. පස්සේ අපි කියනවා එතෙන්දි වෙන්නේ කැපිටල් R සහ කැපිටල් Y එක වර්ණ දේහයක තියෙනවා. සිම්පල් R සහ සිම්පල් Y තවත් වර්ණ දේහයක තියෙනවා. එතකොට අනිවාර්යයෙන් මෙයාට ජන්මානු දෙකයි හදන්න පුළුවන්. ඒ කියන්නේ කැපිටල් R කැපිටල් Y සහ සිම්පල් R සිම්පල් Y විතරයි. මේක මෙන්ඩල්ගේ දෙවෙනි නියමයට එකඟ වෙන්නේ මේක පරාදීන සංරචනය. ඒ කියන්නේ හැම විටම කැපිටල් R කැපිටල් Y එක යනවා, සිම්පල් R සිම්පල් Y එක යනවා. නමුත් මෙන්ඩල් කිව්වේ එහෙම නෙමේ මේවා ස්වාධීනව සංරචනය වෙනවා කියලා. ඒතල යන මෙන්ඩල්ගේ ආවේනීය පිළිබඳ දෙවෙනි නියමය නැතනම් ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. එයාට තල යන ජන්මානු සෑදීමේදී ඇලීල එකිනෙකින් වෙන්වන්නේ සහ ඒවා නැවත එකිනෙකට යුගලනය වන්නේ එකිනෙකින් ස්වාධීනවය. මෙම ස්වාධීන සංරචනයේ ප්‍රතිඵලයක් ලෙස ජාන දෙකක් වූ කිහිපයක් එකිනෙක සංයෝජනය වීම එකිනෙකින් ස්වාධීනව සිදුවේ. ඒක තමයි තියෙන්නේ. ඔක තමයි සම්පත් පොතේ තියෙන විදිය. අපි ඉස්සර සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ ලක්ෂණවල දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනකොට එකිනෙකින් ස්වාධීනව සංරචන නැත්නම් එක් යුගලක එක් ඇලිලේ අනික් යුගලේ ඕනෑම එල්ලයක් එක ගමන් කරනවා කියලා. පල්ලෙහාල යනවා වරහන් ඇතුලේ මේ ක්‍රමයක්. එනම් ඇලිලි යුගල දෙකක් ඇති විට එක් යුගලක එක් ඇලිලය අනික් යුගලේ ඕනෑම එල්ලයක් සමග සංරචනය විය හැක. අනික් යුගලේ ඕනෑම එල්ලයක් සමග ස්වාධීනව සංරචනය විය හැක. දැන් උදාහරණ capital R simple R capital Y simple Y. capital R simple R capital Y simple Y. විෂමයුග්මක ජීවියා ජන්මානු සෑදීමේදී capital R simple R යුගලේ capital R සහ simple R යන එක් ඇලිලයට capital Y simple Y යුගලේ
කැපිටල් y සහ සිම්පල් y යන කැපිටල් y සහ සිම්පල් y යන ඕනෑම එරළයක් සමග ගමන් කළ හැක. ඕනෑම එරළයක් සමග ගමන් කළ හැක. කැපිටල් y සිම්පල් y ගොලේ කැපිටල් y සහ සිම්පල් y යන ඕනෑම එරළයක් සමග ගමන් කළ හැක. මේ ටික ලියන්න. මේ අනුව capital R simple R capital Y simple Y ජීවියා මේ අනුව capital R simple R capital Y simple Y ජීවියා ස්වාධීන සංරචනය නිසා ජන්මාණු වර්ග 4ක් සාදයි. ජන්මාණු වර්ග 4ක් සාදයි කියලා මේක ලියන්න. capital R simple R capital Y simple Y ජන්මාණු 4යි. මේ තියෙන ජන්මාණු. මේ තියෙන ජනකයා P capital R capital Y capital R simple Y simple R capital Y simple R simple Y. ඒතර ඒක අනිවාර්යයෙන් මත තියන්න මේ වගේ තිබුණොත් capital A simple A capital B simple B වගේ ජීවියෙක් ගත්තොත් මෙයාට ජන්මාණු 4ක් හදන්න පුළුවන් නේද? capital A capital B capital A simple B capital A capital B capital A simple B ඒ වගේම simple A යනවා capital B එත් එක්කයි simple B එක්කයි. ඒ කියන්නේ capital simple A capital B simple A simple B මේ වගේ ජන්මාණු 4ක් සාදන. නමුත් මේ ආකාරයේ වළංගු වෙන්නේ අවස්ථා දෙකකදී. එකක් තමයි මේ එක් ඇලිල වෙනස් වර්ණ දෙහිවල තියෙන්න ඕනේ. දැන් මිනිසාගෙන වර්ණය යුගල 23ක් නැත්නම් 46ක් තියෙනවා. ඉතින් මේ විදිහට යන්න නම් මේවා වෙන වෙනම වර්ණ දෙහිවල තියෙනවා. ඒ කියන්නේ capital R simple R capital Y simple Y කියන ඒවා මේ වගේ වෙන වෙනම වර්ණ දෙහිවල තිබුණොත් මේක මේකත් එක්ක යන්න පුළුවන්. මේ විදිහට එකට තියෙන්න බෑ. වෙන වෙනම වර්ණ දෙහිවල තියෙනවා. ඒ වුණොත් යන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි පස්සේ කාලේ විද්‍යාඥයෝ හොයාගත්ත මේවා ඉතා ඈතින් තියෙනවා නේ. ඒ කියන්නේ capital R capital Y simple R simple Y මෙහිම තිබ්බොත් මේ ජාන අතර ප්‍රතිසංයෝජනයක් වෙනවා නැත්නම් අවතරණයක් වෙනවා. එතකොට දැන් මෙහෙම තිබුණොත් අනිවාර්යෙන් capital R capital Y එක විතරම යන්න පුළුවන්. simple R simple Y එක විතරම යන්න පුළුවන්. ළඟින් තිබ්බොත්. නමුත් ඈතින් තිබුණොත් මේ සමජාත වර්ධයවල වර්ධයහාංශ අතර කොටස් වමාර වෙලා අවතරණ එනවා. එතකොට capital R ට අර simple Y එක යන්න පුළුවන්. simple R ට capital Y එක යන්න පුළුවන්. ඉතින් මේ විදිහට හතරක් ලැබෙනවා. එතන යන කෙසේ වෙතත් වර්තමානයේදී මෙම ස්වාධීන සංරචනය වළංගුවන්නේ අවස්ථා දෙකකදී පමණක් බව සොයාගෙන ඇත. ඒක සම්පත් පොතේ තියෙනවා. අවස්ථා දෙකකදී පමණක් බව සොයාගෙන ඇත. පරිණත වෙනස් වර්ණ දෙහිවල නැත්නම් සමජාත නොවන වර්ණ දෙහිවල ඇති ජාන සඳහා. එක ජාන වෙනස් වර්ණ දේහවල සමජාත නොවන වර්ණ දේහවල පිහිටා ඇති විට. වෙනස් වර්ණ දේහවල නැත්නම් සමජාත නොවන වර්ණ දේහවල පිහිටා ඇති විට. වෙනස් වර්ණ දේවල පිහිටා ඇති. මේක ලියන්න. capital R simple R capital Y simple Y. මේ වෙන වෙනම වර්ණ දේ හතරක තියෙනවා. මේවා එකම වර්ණ දේ එක ළඟින් තිබුණොත් මේ capital R ට capital Y එකයි simple R ට simple Y එකයි විතරයි යන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක හදන්න බෑ. simple R simple Y simple R simple capital R simple Y simple R capital Y හදන්න බෑ. උනා එතනම ලියන්න. එකම වර්ණ දේහයක මේක ලිව්වට පස්සේ ලියන්න. එකම වර්ණ දේහයක
එකිනෙකට සමීපව ඇති විට සෑමටම කැපිටල් R කැපිටල් Y සමගත් සිම්පල් R සිම්පල් Y සමගත් පමණක් ගමන් කරයි. මේකට කියනවා පරාදීන සංරචනය කියලා. මේ නිසා ජන්මාණු දෙකයි සෑදෙන්නේ. පමණක් ගමන් කරයි. මේ පරාදීන සංරචනයේ ලෙස හැඳින්වේ. මේ නිසා නිපදවිය හැක්කේ කැපිටල් R කැපිටල් Y සහ සිම්පල් R සිම්පල් Y යන මේ නිසා නිපදවිය හැක්කේ කැපිටල් R කැපිටල් Y සහ සිම්පල් R සිම්පල් Y යන ජන්මාණු වර්ග දෙක පමණකි. කියලා මේක ලියන්න. මේ ටික ලියන්න. ඒ කියන්නේ මෙතෙන්දී ඇත්තටම කැපිටල් R ට සිම්පල් y සමග හෝ සිම්පල් R ට කැපිටල් Y සමග යන්න බෑ. ඒ නිසා මෙන්න මේ ජන්මාණු දෙක හදන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ ජන්මාණු දෙක හදන්න බැරි. කියන මෙහිදී කැපිටල් R සිම්පල් y මෙහිදී කැපිටල් R සිම්පල් y සහ සිම්පල් R කැපිටල් Y යන ජන්මාණු නොලැබේ. එතකොට අපි මුලින් කිව්වා මේ ජන්මාණු ස්වාධීන සංරචනය ලැබෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ජාන වෙනස් වර්ධයවල පිහිටි විට. දැන් එන්නේ දෙවෙනි ආකාරය ජාන එකම වර්ධයේ වුණත් ඊට දුරින් පිහිටනකොට ස්වාධීන සංරචනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැපිටල් R කැපිටල් Y සිම්පල් R සිම්පල් Y මෙහෙම දුරින් තියෙනකොට කැපිටල් R සිම්පල් R මේකම පතයක් නේ. මේ තව පතයක්. මේ ජාන දෙක එකකින් ඈතන් තියෙනකොට වෙන්න පුළුවන්. මොකද එතකොට මේ ප්‍රතිබද්ධය කියලා කියන එකම වර්ධයේ තියෙනවා. මේ අතර අවතරණය නැත්නම් සමජාත වර්ධයේ වල වර්ධයන්ශ අතර කොටස් සෝමාර වෙනවා. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට වෙන්නත් පුළුවන්. දෙක, ඒ කියන්නේ ස්වාධීන සංරචන පුළුවන් ආකාර දෙක ජාන එකම වර්ධයේ ඊට දුරින් පිහිටා ඇති විට කියලා මේක ලියන්න. අතන මෙතෙන්දි වෙන්නේ සමජාත වර්ධයවල වර්ධයාංශ අතර කොටස් සෝමාර වෙනවා. එතකොට මේ දෙක මෙහෙම මාරු වෙනවා. පස්සේ ඒ ගැන දැනගන්න ලැබෙයි. දැන් මෙහෙම තියුණු මේ රතු පාටෙන් දක්වන එක මෙහෙම යනවා. අර නිල් පාටෙන් දක්වන එක මෙහෙම යනවා. ඒ කියන්නේ මෙතන කැපිටල් R කැපිටල් Y සිම්පල් R සිම්පල් Y යන. මේකට කියනවා අවතරණය. අවතරණ නාම කැපිටල් R සිම්පල් Y සිම්පල් R කැපිටල් Y එනවා. ඒක ඉදිරියේ දැනගන්න ලැබෙයි. වරණ තුල දැනට ලියන්න මේකට වෙන්නේ අවතරණයේ වීම නිසා. නැත්නම් මේකට කියනවා ප්‍රවේණික ප්‍රතිසංයෝජනය නිසා කියලා. වරණ තුලේ මෙහිදී අවතරණය වර්ධයේ අතර අවතරණය මෙහිදී වර්ධයේ අතර අවතරණය හෙවත් ප්‍රවේණික ප්‍රතිසංයෝජනය නිසා ඇතම් ජන්මාණු වල ස්වාධීන සංරචනය මගින් ස්වාධීන සංරචනය සිදු විය හැක. ඇතම් ජන්මාණු සෑදීමේදී ස්වාධීන සංරචනය සිදු විය හැක.
ඇතැම් ජන්මානුසෑදීමේදී ස්වාධීන සංරචනය සිදුවිය හැක. ඒ තමයි එතකොට මෙන්ඩල්ගේ දෙවන නියමයේ ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. මේ වගේ ඇල්ලියුගල දෙකක් හෝ ඊට වැඩි ගන්නක් තියෙන පුළුවන්. ඒවා එකිනෙකින් ස්වාධීනව සංරචනවා. ඒ අනුව ජන්මානු හතරක් හැදෙනවා. කැපිටල් R කැපිටල් Y, කැපිටල් R සිම්පල් Y, ඒ වගේම සිම්පල් R කැපිටල් Y, සිම්පල් R සිම්පල් Y කියලා. නමුත් මේක ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකකදී. එකක් තමයි මේ ජාන හතරම මේ වගේ වෙන වෙන වර්ණ දෙහිවල තියෙනකොට එව නැත්නම් එකම වර්ණ දෙය වුණත් එකිනෙකින් ඈතින් පිහිටා තියෙනවා. දැන් මේ පිළිබඳව පැහැදිලි කිරීම සහ ගැටලුවක් බලමු සම්පත් පොතේ තියෙන එකට අදාළව.